විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. සාමාන්‍ය සමයේ 30 වන සතියේ ඔක්තෝබර් 25 සඳුදා මෙනෙහි කිරීම. මගේ ප්‍රේමවන්තනි, ශුද්ධාත්මයන් තුළ ජීවත් වීම සහ මාංශය තුළ ජීවත් වීම අතර විරෝධතාවයක් තියෙනවා. අපිට මාංශයයි ආත්මයයි එකට සම්බන්ධ කරගන්න බෑ. ඔබ තුළ ආත්මයක් තියෙනවා. ඔය ආත්මය ශුද්ධාත්මයන්ට බද්ධ වුණාම ඔබ පුත්‍රභාවය ලබනවා. මගේ ප්‍රේමවන්තනි, ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මය අපතුරට වගුරවලා උන්වහන්සේ හුස්ම හෙළලා ඒ ආත්මානුභාවය අපිට දීලා තියෙනවා. එතකොට එකයි උන්වහන්සේ ගලාති 5:16 කතා කරලා කියන්නේ දේවාත්මයන්ගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න. එවිට ඔබ මානසික තෘෂ්ණාවලට වසඟවන්නේ නැත. මොකද මානසික තෘෂ්ණා ශුද්ධාත්මයන්ට විරුද්ධය, ශුද්ධාත්මයන් මානසික තෘෂ්ණාවලට විරුද්ධය. දෙපාර්ශ්වය අතර ඇති විරෝධය නිසා ඔබට කැමති දේ ඔබට කළ නොහැකිය. මානසික පරදන වික්‍රමය ඇදහිල්ල මගේ ප්‍රවන්තනි. තුබ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේගේ වචනේ අයිති කරගෙන ඒ ශුද්ධාත්ම ගනුදෙනුවට යනවා. ඔබගේ ස්පිරිත්ව සමග ශුද්ධාත්මයන් සම්බන්ධ වෙලා ඔබ තුළ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙනවා. ඒකයි දේවාත්මයන් විසින් මඟ පෙන්වනු ලබන දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා කියන්නේ. වචනේ කතා කරලා කියනවා මාංශයට ගැතිව ජීවත් වීමට අප මාංශයට බැඳී නැත. අපේ මාතෘ ජේසුස් ආවේ ඔබ නිදහස් කරන්න. වහල් භාවයක නෙමෙයි. හොරායිනේ සොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්න. නමුත් මනුෂ්‍ය පුත්‍රයාණන් වඩින්නේ ඔබව කලවන්න, සපුරාම ජීවනය දෙන්න. උනාසේ කුරුසේ මැරිලා ඒ වන්දිය ගෙවලා ඔබගේ එල්ලුම් ගහෙන් උනාසේ ඔබව ගලවලා තියෙනවා. මාංශයට ගැති වෙන්න මරණයට පාත්‍ර නිසා උනාසේ මරණය මරලා ඔබව නිවහල් කරලා නිදහස් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ නිදහසේ ජීවත් වෙන්න. අද අපි දකිනවා මයි ප්‍රභාතනේ සුවිශේෂී උන්වහන්සේ සබත් දිනක ධර්මශාලාවට අනුශාසනා කරමින් සිටිසේක. එහි 18 වසක් තිස්සේ අශුද්ධාත්මයක් නිසා දුර්වලකමින් පෙළුණු කොයි අන්දමකින්වත් කෙලින් මන්නට බැරි ස්ත්‍රියක් වූවාය. මොකද තමයි මාංශය පාපය ඔබගේ ජීවිතේ කරන්න ඔබ අබ්බඝාත කරලා කොර කරලා නන්නත්තර කරනවා. ජීවිතේ කෙලින් තීරණයක් ගන්න බැරි තරම්. ජීවිතේ කෙලින් ගමනක් යන්න බැරි තරම්. කෙලින් හිට ගන්න බැරි අබ්බඝාතකමක් ඔබගේ මාංශය පාපය හරහා ඔබ අරගෙන යන තරම්. ඔබ වහල් වෙලා, ඔබ කුදු වෙලා දෙකට නැමිලා ඉන්නේ. ඔබගේ ආදර ප්‍රමාණයට ඔබගේ ජීවිතේ ඔබ නැමිලා ඉන්නේ කොහෙද? ඔබට කෙලින් වෙන්න බැරි කොහෙද? ඔබගේ ඒ දුර්වලකම කොහෙද? ඔබ තනි තීරණයක් ගන්න බැරි කොහෙද? මම කරන්නේ මම අකමැති දේ ඒ දෙබිඩි ජීවිත කොහෙද? ස්වාමීන් වහන්සේ ආවේ එතනට. ධර්මශාලාවේ සබත් දවසේ දේව වචනේ මෙනෙහි වෙන තැන ජේසුගේ බලය ප්‍රකාශ වෙනවා. එයාලා සබත කියලා ගද්දි මම ප්‍රමාන්තිනි සබතේ කළ යුතු දේ නොකළ යුතු දේ දාස් ගානක් නීති රෙගුලාසි පටවගෙන සම්ප්‍රදායක හිර වෙලා සබත් දවසේ එයාලට බෙහෙත් බොන්න පුළුවන් සුව කරන්න බෑ. උන්වහන්සේ කතා කරලා කියන මේ හිර වෙච්ච තැන කඩනවා උන්වහන්සේ. සබතේ සැබෑ අර්ථය 7 වෙනි දවස දෙවියන් වහන්සේගේ දවස දෙවියන් වහන්සේගේ වචනය තුළ ජීවත් වෙලා නිදහස් වෙන්න වචනේ අර්ථය බව නිවහල් කරන එක. දෙවියන් වහන්සේගේ සම්මුඛයේ අර්ථය බව නිදහස් කරන එක, වහල් කරන එක නෙමෙයි. එයාලා ඒ එළියම අඳුරක් කරගෙන වචනයට වහල් වෙලා මගේ ප්‍රමාණය. ඒ නීතිය දෙවියන් වහන්සේගේ සබත් දවසේ වහල්ලු වගේ ඉන්න තැනකටපත් වෙලා. උන්වහන්සේ කතා කරලා කියනවා කෛරාටිකය මොකද ඔබ හැම කෙනෙකුම සබත් දිනේදී තමාගේ ගුණා හෝ කොටලුව හෝ ගාලෙන් ලිහා වතුර දීමට ගෙන යනවා නොවේද? ලියලා ගෙන යන තැනක්. ගුණාව කොටලුව ලියලා වතුර දෙන්න අරගෙන යන තැනක්. ඒතර ඔබ වහල් වෙලා ඔබ මිනිස්සුම වහල් කරලා ජීවන ජලය ශුද්ධාත්මයම මගේ ප්‍රමාණය. ගුණා කොටලුව ඉන්නේ අනිත්‍යගේ බර අදින තැනක. ඒ බර අදින වහල් විරගහක් දරාගන්න මේ සත්තු නගුල් කරත්ත අදින මේ සත්තුන්වත් නිදහස් කරලා වතුර දෙනවා. ඔබ පාපයම වහල් වෙලා උන්වහන්සේගේ ජීවනදායක ජලය ශුද්ධාත්මයන්ව අත්දකින්න නැතුව හිර වෙලා. කෛරාටිකයි. මිනිස්සුම හිර කරන තැන. ඔබගේ ජීවිතේ ඔබ මොන ආගමේ මොනතරම් සමිතිවල මොන දේවල් කරලා ඔක්කොම කරත් වැඩක් නැහැ. සබත් දවසේ යාඥා කරත් වැඩක් නැහැ. ඔබ වහල් වෙලා ඉන්නවා. ජේසුස් ඔබ හරියට හමු වෙන්නට ඕනේ. යාඥාවතර ශුද්ධාත්ම ගනුදෙනුවක් තියෙන්නට ඕනේ.
ඒ ශුද්ධාත්මයන් ඔබව කෙලින් වෙන්න බැරි තැන් කෙලින් කරලා ඔබට මේ බලය සන්නද්ධකම පන්නරය දෙන්න ඕනේ. ඒකනේ තේරුම තියෙන්නේ. එනිසා අපි මාංශයට ගැති වෙලා නැහැ, මාංශයට මාල් වෙන්න. ඒකයි ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ ඔබ සැබවින්ම ජීවත්වන් එහෙත් ආත්මයන් මගින් ඔබ මානසික ක්‍රියා නසන්න වුණා. මානසික වෘතල් කරකට බෑ මගේ ප්‍රමාදේ. නෑ. මරලා නසලා චප්ප කරලා ගලවලා ඇස් උදුරලා අත් කපන්න කියන්නේ ඒකයි වහන්ස. ඔබගේ ඇස් උදුරලා අත් කපන්න යන්න එපා. ඒක නෙමෙයි තේරුම. මේ මොකද්ද කියන්නේ? ඉරණ අත්කීම. මානසික ඉරණ තන. නසන් තමකම නසලා ඉන්න කියලා පැත්තකින් තියලා නෙමෙයි. නසලා අර එලිෂා නගුල කඩලා හරක්ට මරලා ඊට පස්සේ එකෙන් උයලා කන්න දීලා වගේ. මරලා ඉන්න. මාංශ නසන්න. එතන වෘතල් කරන්න බෑ මගේ ප්‍රමාදේ. කියන ඔබ ආත්මයන්ගේ මාංශ නසනවා නම් දේවාත්මයන් විසින් මඟ පෙනු ලබන්නු දෙවනාස්ගේ පුත්‍රයෝ. දරුකමක අබ්බා තාත්තේ කියලා කතා කරන්න පුත්‍ර භාවයක දරුකමක මිහිරියාව විඳ ගන්න. ඒ ජේසු ඒ කුදු කාන්තාව කෙලින් කරලා නිදහස් කරලා යනවා. ඒ මහත් ප්‍රීතියකින් යනවා. ස්වාමීන් වහන්සේ ආවේ ඔබව ඒ හිරවෙච්ච තැන යකා පාත් කරගෙන ඉන්න තැන් උත්තර දෙන්න බැරිව ඔබ අබ්බඝාත කරපු තැන් වලින් ඔබ එතර කරලා නිදහස් කරන්න. ප්‍රේමවන්තයනි මන්ද අප ලබා ඇත්තේ නැවතත් බියගෙන දෙන වහල් සේවයේ තත්වයක් නොව අබ්බා පියාණනියයි අමතා යාඥා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්වයකි. අප දෙවියන්ගේ දරුවන් බවට ශුද්ධාත්මයානෝම අප ආත්ම හා එක්ව සාක්ෂි දරති. කියන මගේ ආත්මයට පස්සේ තමයි තියෙන්නේ මම ප්‍රමාතනේ ශුද්ධාත්මය. ඊට පස්සේ මේ මාංශය තියෙන්නේ ඒ මාංශයේ ගනුදෙනු වෙන ආත්මය ගිල්ලා තියෙන්නේ. මාංශය තුළ ජීවත් වෙන අයට ආත්මික ප්‍රතික්‍රියාවක් ආත්මික අත්දැකීමක් නැහැ. එලෙක දිර වෙනවා. හැබැයි ශුද්ධාත්මයට අවදි වෙච්ච ගමන් ඔබගේ ආත්මය ශුද්ධාත්මයට සම්බන්ධ වෙලා මාංශය පරදලා එතර වෙච්ච තැනකට ඔබ වරගෙන යනවා. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා. අපි දරුවෝ නම් උරුමකාරයෝ වම්ම. දෙවියන්ගේ උරුමකාරයෝද ක්‍රිස්තුස් වහන්සේ හවුල් උරුමකාරයෝද වම්ම. මන්ද දැන උන්වහන්සේ දුක් විඳීමේ පංගුකාරයන් උන්වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන් අනාගතයේදී උන්වහන්සේගේ මහිමයේ පංගුකාරයෝද වම්ම. ඒක වෙන්නේ කොහොමද? ඔබගේ මගේ අර්ධලේ වේදනාවෙන් මාංශ මරණයක් දැකීමෙන් මම මගේ ආසාව චප්ප කරලා මල්ලු වෙන්නට ගිහිල්ලා තාත්තේ මගේ කැමැත්ත මේක හැපුණා නම් ඔබගේ කැමැත්ත මගේ කැමැත්ත වෙන්න හැකිනම් අයින් කරන්න ඔබගේ කැමැත්ත වෙන්න. ජාඥාව කියන්නේ ඔබ මම ඉරණක් දැකීම. දේව වචනයෙන් වෙන් කරන අත්දැකීමක් ඔබ දෙබිඩි කරන අත්දැකීම. ඉරලා සිතේ සිතුවිලි විමසන අත්දැකීමක්. ආත්මේ ප්‍රාණභාවයෙන් වෙන් කරන අත්දැකීමක්. ඔබගේ දුක ඔබගේ වේදනාව ස්වාමීන් වහන්සේගේ වේදනාවට බද්ධ වෙද්දී ඔබයි උන්වහන්සේ එක්කෙනෙක් වෙනවා. පවුල් තුනක් කියනවා ගලාති 2:20 තවදුරටත් මා තුළ ජීවත් වෙන්නේ මම නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ කියලා. ඒකත්වය තුළ උන්වහන්සේත් එක්ක මැරිලා උන්වහන්සේත් එක්ක දුක් විඳලා උන්වහන්සේත් එක්ක මැරිලා උත්ථාන වෙන්නේ. ඒකයි යකා ඔබගේ වේදනාව අහක් කරන්න බලන්න. ඔය කුරුසය අහක් කරපු ගමන්ම ඔබට ඒ වෙලාවේ සුඛිත මිදි සුන්දර ෆන් එකක් හම්බ වෙනවා. හැබැයි ඔබ වහල් කමකට යන්නේ. ඔබ නිවහල් වෙන්න නම් ඔය වේදනාව කුරුසය දරාගෙන ජේසුත් එක්ක යා යුතුමයි. ඔබගේ ජීවිතයේ ඔබ දරන වේදනාව උන්වහන්සේගේ වේදනාවට බද්ධ කරලා සම්බන්ධ කරලා මහා ගැඹුරු අත්දැකීමකට ස්වාමීන් වහන්සේ ඔබ වරගෙන යනවා. ඒ අත්දැකීම ලබා ගන්න. ඒ අත්දැකීමේ ඉන්න. එතකොට ධර්මශාලා ප්‍රධානීට ඒක තේරෙන්නේ නැහැ. එයාලා විරුද්ධ වෙනවා. මේ ජේසුස් කියන්නේ එකයි. ඔතන නෙමෙයි මම ආවේ මෙතන මම ආවේ නිදහස් කරන්න බව. මම ආවේ නිදහස් කරන්න. එසේනම් 18 වසරක් තිස්සේ සාතන් විසින් බඳිනු ලබ සිටි ආබ්‍රහම්ගේ දියණියක මේ ශ්‍රීය ඒ බන්ධනයෙන් සබත් දවසේදී මුදිය මිදිය යුතු නොවේද? උන්වහන්සේ සියලු විරුද්ධකාරයන්ව ලැජ්ජාවටපත් කරනවා. උන්වහන්සේගේ මහිමාන්විත ක්‍රියා ගැන අනිත් අය අමන්දානන්දටපත් වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය නිදහස් කරන්න යාවි. වහල් කරන්න නෙමෙයි. හැම වහල්භාවයක්ම කුරුසපත් කරලා උන්වහන්සේ ඒ තුළ නිදහස් වෙලා නිවහල් ජීවිතයක් ගත කරන්න උන්වහන්සේ අද ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්පිටයි.